නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊ타ම දයාවෙන් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඉතින් ඒ සමගම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අපට අනුකම්පාවෙන්ම වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව කැනඩාවේ විනිපෙක් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ධනංජය සහ මිහිරි යන පින්වතුන් විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් දයාවෙන් ඒක රාශි කරගෙන සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වෙනවා. ඉතින් පසුගිය දිනවල අපට ලක්කන සූත්‍ර දේශනාව ඇසුරෙන් දහම් කරුණු පෙන්වා වදාළේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අනන්ත අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හදවත පුරවාගෙන දහම් කරුණු විමසලා දැනගන්න අපට අවස්ථාව දෙනවා. ඉතින් අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අනුකම්පාවෙන් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ ඒ අසිරිමත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ මේ සසරේ ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙද්දී එහෙමයි ස්වාමීනි. ඒ පිරු ගුණයන් පිළිබඳව, වැඩු කුසලයන් පිළිබඳව. එතකොට ඒ අතරේ අපි මේ වෙද්දී විශේෂයෙන්ම මහා පුරුෂ ලක්ෂණ මුල් කරගෙන තමයි, ඒ ලක්ෂණ කියන සූත්‍රය ඇසුරු කරගෙන තමයි අපි මේ උතුම් සදහම් පිළිසඳර කරගෙන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලක්ෂණ කියන සූත්‍රයේදී මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙනවා මහා පුරුෂයෙක්. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ මහා පුරුෂයා මේ ලෝකයට පහළ වෙන්නේ සසර පුරාවට බොහෝ කලක්. එහෙමයි ස්වාමීනි. කල්ප ගණනක්. එහෙයි. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නම් එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පා අභියසින් තමයි පටන් ගත්තේ. එහෙමයි ස්වාමීනි. ඒ පා අභියසින් පටන් ගත්තු ගමන අවසන් වුණේ තුහිත දෙවියන් අතර ආයුෂ අවසන් වුණාට පස්සේ. එහෙමයි ස්වාමීනි. එතකම් මේ මනුලොව ඊතරම් අප්‍රමාණ දීර්ඝ කාලයක්, කල්ප ගණනක්, සාමාන්‍යයෙන් අටුවාවල විස්තර වෙන විදිහට නම් අසංකේය කල්ප ලක්ෂ 4ක්. එහෙමයි ස්වාමීනි. මේ මුළු මහත් කාලයේ මුළුල්ලේම උකට ලියවන්න නැතුව ගුණධර්ම වලම ඇලී වාසය කළා. එහෙමයි ස්වාමීනි. කුමක් පිණිසද? එහෙයි. දෙව් මිනිස් ලෝකයා සසරින් එතෙර කරවනවා කියන මහා කාරුණික අදහසින්. එහෙමයි ස්වාමීනි. මහා කාරුණික අදහසින්. එතකොට ඒ මහා පුරුෂයා මේ මිහිතලයට පැමිණියට පස්සේ ඒ ශ්‍රී දේහයේ පවතිනවා මහා පුරුෂ ලක්ෂණ 32ක්. එහෙමයි ස්වාමීනි. එකකින් පළවෙනි එක තමයි සුප්පතිට්ඨිත පාද. ඒ වගේම දෙවෙනි එක තමයි චක්‍ර ලකුණු පිහිටලා තියෙනවා. හිට්ටා පාද තලේසු චක්ඛානේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ආයත පන්නේච දීගංගුලේච බ්‍රහ්මජු ගත්තෝච දික් විලුඹයි දිග ඇඟිලි බ්‍රහ්මේකට බඳු ඍජු ශරීරයයි. එහෙමයි. ඒ වගේම තමයි කියනවා සත්තුස්සදෝ සත්තැනක මේ ශරීරයේ මසින් උස් වෙලා තියෙන්නේ.
ඒ වගේම තමයි කියනවා 7 සහ 8 කියන්නේ මුදු තරුණ හත්ත පාදෝච ජාල හත්ත පාදෝච. එහෙමයි ස්වාමීනි. මෘදු යොවුන් අත්පා ඊතා නම්‍යශීලී අත්පා පිහිටනවා. අද දවසේ අපි කතා බහට ගෙනෙන්නේ ඒ ශ්‍රී දේහි පින්වත් මහත්මයා උස්සංක පාදෝච ස උද්දංග ලෝමෝච. උස්සංක පාදෝච උද්දංග ලෝමෝච. ගොප්පැටය උස්සු පිහිටලා තියෙනවා. උස්සගිය පාද ඇත්තේ වෙයි. උඩු අතට කර කැවී ගිය ලොම් ඇත්තේ වෙයි. ඉතින් අපිට පේනවා මේ රෝම කූප පවා කර්මානුරූපව සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. පුදුමයි. කකුල් අත පය පවා කර්මානුරූපව සකස් වෙන්නේ. එහෙයි ස්වාමීනි. ශරීරයේ ස්වභාවය පවා දරදඬු බව පවා නම්‍යශීලී බව පවා පිහිටන්නේ තමන් සසරේ රැස් කළා වූ කර්මයක් එක්ක. පුදුම අසිරිමත් දෙයක් මේ අවබෝධය. එහෙමයි. ඒතර මේ ලෝක සත්‍යය බලන්න මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති නිසා නේද මේ ශරීරයේ හැඩ ගන්නවන්න කොච්චර දේවල් දැන් තියෙනවද වර්තමාන ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒතර අද ගත්තොත් මේ මිනිස්සෙක් හම්බ කරන සල්ලි වලින් මං හිතන හැටියට සමහර පවුල් වල මේ මුදලින් භාගයක්ම යනවා මේ ශරීරයේ අංගෝපාංග මේ හදාගන්න. එහෙමයි ස්වාමීනි. ඒක බලන්න මේ පිළිබඳ ඉතින් අවබෝධයක් නැතිකමත් එක්කනේ. එහෙමයි. සමහරලාට යම් කිසි කෙනෙකුට හොඳ අවබෝධයක් ඇති වුණොත් මේ පිළිබඳව විශ්වාසයක් ඇති වුණොත් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගත්තොත් ඒ කෙනා අර සල්ලි ටිකත් පියදම් කරයි මේ කිව්වා වූ පින්කම් කරගන්න. එහෙමයි ස්වාමීනි. නේද? ඔව් එහෙයි. ජීවිතේ මේ ඒතකොට සසර පුරාවට යාට මේ යහපත් ජීවිතයක්, පිනෙන් පිරුණු ජීවිතයක්, සුවදායී ජීවිතයක් ගොඩනැගීමේ භාග්‍ය උදා වෙනුනේ මහත්තයා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මහණෙනි මේ විදියට ගොප්පැටයේ උස්ස ගිය පාද ලැබෙන්නටත් උඩු අතට කරකැවී ගිය ලොම් පිහිටන්නත් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්වයේ සිටපු තැන්වලදී මිනිස්යන් වෙලා උපදලා තිනකොට එතකොට මේ හැම දෙයක්ම ගොඩාක් විස්තර කරන්නේ මනුෂ්‍ය භවයේදී කරපු දේවල්. දෙවියන් අතදී කරපු දේවල් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මනුෂ්‍ය භවයේදී බොහෝ ජනයාට දෙලොව යහපතට හේතු වෙන හරි ලස්සන දෙයක් කාරණාවක් මේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කුසල් දහම් වැඩිවීමට උපකාර වෙන සිතේ පින් සිතිවිලි උපදවන සිත කුසලයට යොමු කරවන වචන පැවසුවා කියලා කියනවා. එහෙමයි. එහෙනම් මේක ලබාගත්තේ මොකින්ද? වචනේ. එහෙමයි. වචනේ අසුරියක් මේ තියෙන්නේ. එහෙනම් අපි පාවිච්චි කරන වචන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනදනේ. එහෙනම් අපි පාවිච්චි කරන වචන සැලකිලිමත් තියා පිහිටව ගත්තොත් තමන්ගේ සිතත් සුවපත් කරලා දෙව් මිනිස් ලෝකයාට වැඩදායි පුණ්‍ය සිතිවිලි උපද්දනවා නම් සිතේ ඒ වචන වලින් කුසල් සිතිවිලි උපද්දනවා නම් කුසලයට පිනට නැඹුරු කරනවා නම් මෙලෝ පරලෝ පිළිබඳ බයක් උපද්දනවා නම් සසර දුක් ගිනි නිවන විදියට තමන්ගේ හිතට පණිවිඩයක් යවනවා නම් වෙන කෙනෙක්ගේ හිතට පණිවිඩයක් යවනවා නම් තමන්ගේ වචන වලින් අන්නේ වචන වලින් තමන්ටම ජයග්‍රහණයක් අත් වෙනවා. එහෙසම්. බොහෝ ජනයාට දෙලොව යහපත සැලසුවා කරනවා. මෙලෝ විතරක් නෙමෙයි පරලොවත්. ප්‍රාණීන්ට හිතසුව සැලසුවා කියනවා. ඒ කියන්නේ දැන් ඒ උත්තම මහෝත්තමයාගේ වචන අහලා මෙලොවත් මිනිස්සු සුචරිතයේ යෙදුණා. එහෙමයි ස්වාමීනි. පරලොවත් සුගති සම්පත් හිමි කරගත්තා. මේ ජීවිතේ ගුණවත් ජීවිතයක් ගත කළා දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් හිත මිත්‍රාදීන්ගෙන් තමන්ගේ ජනපද වැසියන්ගෙන් රට වැසියන්ගෙන් කීර්ති ප්‍රශංසා ලැබමින් ජීවත් වෙන චරිතයක් ගොඩනගන වචන පිට කළා. එහෙමයි. ප්‍රාණීන්ට හිතසුව සැලසුවා කියන ධර්ම යාගය කරන ලද්දේ වෙයි. ධර්ම යාගය අසරි බලන්න. එහෙමයි. එහෙනම් දැන් අද බලන්න දැන් මෙතුවක් කල් මේ ශ්‍රද්ධා නාලිකාව මුල් කරගෙන ඒ වගේම පින්වත් පිරිස මහා සංගරුවන වඩම්මමින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ බුදු මුවින් වදාළ පිරිසුදු බුදු වදන් මනුෂයාගේ හිත සුවපත් කරන පිනට බර කරන කුසලයට බර කරන එතකොට මේ ධර්ම දේශනා පවත්වන්න මේ සදහැවත් ගිහි පිරිස එහෙමයි ස්වාමීනි. තමන්ගේ කාලය ශ්‍රමය මුදල් අතාරිනව නම් ඒතර මේ ධර්ම යාගය වෙනුවෙන් මේ කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊතා බලවත්ව කළ බැවින් බොහෝ කළ බැවින්
කය බිඳී මරණින් මතු කොහෙද යන්නේ? දෙවියන් අතරම යනවා කියනවා. එහෙනම් එක ක්‍රියාවකින් එහෙමයි. මොකක්ද දෙලොව සුවපත් කරන වචන, පිනට නැඹුරු කරවන වචන, කුසල් දහමේ හිත පිහිටුවන වචන, ධර්ම යාගය. එහෙමයි ස්වාමීනි. දෙවියන් අතර ගියාට පස්සේ මොකද වෙන්නේ? දිව්‍ය අධිපති භවෙන් ඒ කෙනා බලවත් වෙලා ඉන්නවා කියනවා. එහෙමයි. ඒ වගේම ආයුෂයෙන් බලවත් වෙලා ඉන්නවා කියන, වර්ණ සම්පත්තියෙන් බලවත් වෙලා ඉන්නවා කියන, සැපයෙන් බලවත් වෙලා ඉන්නවා, අධිපති භවෙන් බලවත් වෙලා ඉන්නවා. ඒ වගේම කීර්තියෙන් බලවත් වෙලා ඉන්නවා. එහෙමයි. ඒ විතරක් නෙවෙයි, ඒ දෙවියන් අතරට ගියපු මේ මහෝත්තම ගැස්ති ගාවට නිෂ්ඨකාන්ත මනාප රූප විතරයි කියනවා. අප්‍රිය මනාප රූප එන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද කනගාවට එනවා කියනවා. ඉෂ්ඨකාන්ත මනාප ගඳ සුවඳ, ඉෂ්ඨකාන්ත මනාප රස, ඉෂ්ඨකාන්ත මනාප පහස එයාගේ ජීවිතයට සම්බන්ධ කරලා දෙනවා කියනවා. එහෙමයි. දෙවියන් අතර ගියාට පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඒ මහෝත්තමයා දිව්‍ය ආයුෂ අවසන් කරලා මනුලොවට පැමිණෙයිද? මනුලොවට පැමිණෙනකොට මොකද වෙන්නේ? ඒ ශ්‍රී දේහේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිහිටනවා. එහෙමයි ස්වාමීනි. කුමද්ද මේ මහා පුරුෂ ලක්ෂණ දෙක? එකක් තමයි උස්වගිය ගොප් ඇටේ පිහිටනවා. ඒ වගේම තමයි උඩුවත්තට කරකැවි ගිය රෝමයන් පවතිනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා එවන් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන මේ මනුලොව ඉන්න මේ මහා පුරුෂයා අනිවාර්යෙන් කවුරු බවටද පත් වෙන්නේ? ධර්මයෙන් රජ කරන ධාර්මික ධර්ම රාජ චක්‍රවර්ති රජ බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. වචනයෙන් කරන්න පුළුවන් දේවල්. ඒතර බලන්න මේ අපේ වචනේ හරියට පවත්ත ගත්තොත් එහෙම, වචනේ යහපතට නැඹුරු කළොත් එහෙම, වචනේ බලවත් කරගත්තොත් එහෙම, ඒ කිනාට කොච්චර යහපත ජීවිතය රැස් කරගන්න පුළුවන්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ පුදුම තරම් අනිකාගේ ජීවිතයේ සුවපත් භාවයට සකස් කරලා අපේ වචනය පවත්වන්න තියෙන ඉඩ කඩනේ. ඒකනේ. එහෙමයි. කොච්චර අසිරිමත්ද මේ ගෘහ ජීවිතය ගත කරන කෙනෙකුට. ගෘහ ජීවිතේ දෙමව්පියන්ට නම් දරුවන්ගෙන් පටන් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සේවා ස්ථානයකට ගියාට පස්සේ එතන කට්ටියත් එක්ක කටයුතු කරනකොට ඒ පිරිසට අඩු ගානේ හිත සුවපත් කරන වචන පිට කරන්න පුළුවන්. දැන් මෙතන නම් ගොඩාක් කියන්නේ ධර්මයේ පැත්තෙන් කතා බහම. එහෙමයි ස්වාමීනි. දැන් දරුවන්ට උනත් සාමාන්‍යයෙන් දැන් මම දැකලා තියෙන සමහර පුංචි ළමයි හරි ආසයි වගේ ලස්සන බණ කතන්දර අහන්න. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ආච්චිලාට ගෙදර පුටුවක වාඩි වෙලා අර තමන්ගේ මුණුපුරන්ට මිනිපිරියන්ට ওই ලස්සන චිත්‍ර කතා තියෙන පොත් තියෙනවා. එහෙමයි. ඒ වගේ බෝසතාණන් වහන්සේගේ චරිතාපදාන තියෙන ලස්සන. එහෙමයි. ධම්මපදයේ ලස්සන කතා තියෙනවා. එහෙමයි. එතකොට අර මුණුපුරන්ට මිනිපිරියන්ට මේ වයසට ගියපු කාලේ ඒ දරුවෝ අල්ලගෙන මුණුපුරු මිනිපිරියෝ අල්ලගෙන බැඳීමෙන් ගැලිලා ඇලිලා නිකන් ගත කරන ජීවිතයට වඩා ඒ ළමයින්ට පුළුවන් ලස්සනට මේ උකුලෙන් වාඩි කරගෙන හරි බිමින් වාඩි කරලා හරි බණ කතා කියලා දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර වයසට ගියපු දෙමව්පියන්ට දරුවන්ට පුළුවන් දෙමව්පියන්ට ඇහෙන පොතක් කියන්න. සමහර දෙමව්පියන්ට ඉන්නවා ඇස් පේන්නේ වයසට යනකොට. කියවක සමහර දෙමව්පියෝ ඉන්නවා කියවන්න බෑ. එහෙමයි. ඒතර දරුවන්ට මේ එක බණ කතාවක් කියවම මොකද වෙන්නේ? පොත බලාගෙන. එහෙයි. කොච්චර වටිනවද නේද? එහෙමයි ස්වාමීනි. ඒතර ඉස්සර කාලේ එහෙම එකක් තිබුණා. ඉස්සර කාලේ එහෙම එකක් තියෙනවා. ඉස්සර කාලේ මහත්තයා අපි පුංචි කාලේ පන්සලකට ගියත් සමහරලාට අප පන්සලේ හාමුදුරන්ට අසනීපයක් නම් සමහරලාට වෙන පිට ධර්ම දේශනාවකට යන්න වෙලා නම් පිරිස කට්ටිය එකතු වෙලා තැන් වල ඒගොල්ලෝ ගා තියෙන බණ පොත එක්කෙනෙක් අරන් කියවනවා අනිත් එක්කෙනට ඇහින්. එහෙමයි ස්වාමීනි. සමහර ලොකු මානසික මනසේ පුරවගත්තු ධම්ම දැනුමක් නැහැ ඊයට. එහෙයි. පොත බලාගෙන කියවනවා අනිත් අය අහගෙන ඉන්නවා. නමුත් මේ පිට කරන වචන ඒතර අනිත් අයගේ ශ්‍රවණය එහෙමයි. ඒතර අනිත් ශ්‍රවණයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා ඊ කට්ටිය. එතකොට මේ කියන කෙනාට මහා මේ පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අපේ මහා පුරුෂයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්න වඩින මහා වීරයන් වහන්සේ සසරෙදිත් මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතය සුවපත් කරන වචන කියලා තියෙනවා.
එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්මරාජු චක්‍රවර්ති රජතුමා මහත්තයා දැන් මේ මිනිස්යන් අතර ඉපදිලා රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? කාමභෝගී සත්‍යයන්ට අග්‍ර බවට පත් වෙනවා කියලා කියනවා. එහෙමයි. කාමභෝගී සත්‍යයන්ට මොකද වෙන්නේ? අග්‍ර බවට පත් වෙනවා කියනවා. ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා කියනවා. ප්‍රමුඛ වෙනවා කියනවා. උතුම් වෙනවා කියනවා. වඩා උතුම් වෙනවා කියනවා. රජ බවට පත් වූ විට මේ ලබයි. එහෙමයි. ඒ කියන්නේ මේ චක්‍රවර්ති රජතුමා එතකොට මහමුහුදු සීමා කරගත්තුවේ මහ පොළවේම ජය තහවුරු කරගන්නේ තමන්ගේ වසඟට ගන්නේ තමන්ගේ වචනේ බලයෙන්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වචනේ බලය ඇවිල්ලා තියෙන්නේ පෙර සසරේ සම්බන්ධයත් එක්කයි. එහෙමයි. පෙර සසරෙන් එක ඇවිල්ලා තියෙන්නේ එතකොට. කුමක්ද පෙර සසරේ සම්බන්ධය? අනිත් අයගේ හිත සුවපත් කරන, පිනට නැඹුරු කරන, කුසලයට නැඹුරු කරන, සසර දුකින් ඈතර කරන සිතුවිලි පහල කරන. එහෙමයි ස්වාමීනි. කුසල් දහම් වඩන්න හිත් පහල කරවන ධර්මයාගය පවත්තලා. වචන පවසලා. එහෙමයි ස්වාමීනි. අන්නේ වචන පවසපු කෙනා මනුලොවට එද්දී සියලු කාමභෝගී සත්‍යයන්ට අග්‍ර බවට පත් වෙනවා. එහෙමයි. ඒකනේ දැන් අර අපිට මතකනේ අර රජතුමා චක්‍රවර්ති මාණික්‍ය අරගෙන ඒ ප්‍රදේශ වලට යනකොට සතුරු රජවරු පවා වචනයක් කියන්නේ නැහැ කියනෝනේ. එහෙමයි. සතුරු රජවරු පවා වචනයක් කියන්නේ. කුමක් නිසාද? අර සසරේ තමන් වචනයෙන් කරගත්තු පුණ්‍යස්කන්ධයේ තියෙන අසරිය. එහෙමයි ස්වාමීනි. දැන් අද නම් බලන්න හිස් ප්‍රලාප වලින්මනේ ලෝකයා සතුටු වෙන්නේ. ඒතර හිස් ප්‍රලාප වලින් සතුටු වෙන ලෝකයා ඉන්න යුගවල පහළ වෙන පාලකයොත් ඉතින් මේ පැත්තට නැඹුරු පිරිසක් තමයි බලද්දී. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි දැන් ඇත්තටම අපේ තරුණ දරුවන් ගැන අදහස් කරාම දරුවන් දැන් දෙමව්පියෝ දරුවන් ඒක රාශි කරගෙන ඉන්නවා. ගුරුවරු විශ්වවිද්‍යාලයක් වගේ ගත්තොත් ඒ ආචාර්ය මහාචාර්යවරු ළඟ විශාල තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් අපි මේ ධර්මයෙන් අර්ථවත් වෙන ජීවිතය ගැන වෙලාව හොයාගෙන හරි අපිට මේගොල්ලන්ව අපේ ළමයිව දැනුවත් කරගන්න තියෙන ඉඩ හරි වටින කාරණාවක් වෙනවා ස්වාමීනි. ඒක නේන්න මම බැලුවේ දැන් මේ විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන්ට, ඔව් එහෙමයි ස්වාමීනි. පාසල් ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ගුරුවරුන්ට. එහෙයි. දැන් මම වුණත් විශ්වවිද්‍යාලය අවුරුදු 4ක් හිටියා මට කවදාවත් ඒ වගේ වචනයක් අහන්න ලැබිලා නැහනේ. එහෙමයි. නමුත් ඇත්තටම අපිට ඒක මේ සමහර තැනක ස්වාමීනි සත්පුරුෂයෙක් එහෙම ඉන්නවා දැන් මම හිටපු විශ්වවිද්‍යාලයේ ඇත්තටම හිම අපි මට මතක රසායන විද්‍යා ඩිපාර්ට්මන්ට් එකේ එහෙමයි. එහෙම හිටියා. එහෙයි ස්වාමීනි. ලේඩි කෙනෙක් හිටියා. මේ ගුරුවරියක් ඇත්තටම ලෙක්චර් රූම් එකේදී අපිට හිම කරේ නැහැ. නමුත් අපිට මේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න යොමු කරපු අවස්ථාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඇත්තට මට ඒක සිහි වෙනවා. එහෙමයි. එතකොට ඒක යම් ප්‍රමාණයකට මේක දරුවන්ට දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් තමන්ට හිමි වෙන ලාභය. එහෙයි. තමන් ඒ පිට කරගන්න වචන ටිකේ තියෙන ලාභය. එහෙයි. මනුෂ්‍ය වර්ගයාට තියෙන යහපත. ස්වාමීනි අත්‍යවශ්‍යයෙන් දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් මේ දේ කළ යුතුම කරගන්න පුළුවන් දෙයක් ඉතින් මේ මහන්සි ගත්තොත් නේද? එහෙයි ස්වාමීනි. දැන් අපිට ඉතින් බල කරන්න බෑ. මොකද ඒකට හේතුව ඉතින් මේ තම තමන්ගේ ගාව සත්පුරුෂකමක් තියෙනවා නම් මේක ඇසූ පමණින් යම් ප්‍රමාණයකට හරි දිනු කරගන්න ඒ කෙනා මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේක ඉතින් අර සත්පුරුෂ බවත් එක්ක තමයි ඉතින් තියෙන වැදගත්ම කාරණේ. එහෙමයි. සමහර ගෙවල් වල මම හොඳට දැකලා තියෙනවා සමහර තාත්තලා දරුවන්ට නිින්ද යනකම් ජාතක කතාවක් කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඔළුව අතක ගා. ධම්මපද ජාතකය කියලා දෙනවා. ඔව් ඉස්සර එහෙම තිබුණානේ මහත්තයා. ස්වාමීනි. ඉස්සර මලගෙවල් වලත් එළිය වෙනකන් ඔය ජාතක කතා කියවලා තියෙනවනේ. එහෙමයි. සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරලා තියෙනවනේ. එහෙයි. දැන් අද බලන්නද මහමෙවුනාවන් අපගේ ගුරු දේවයන් වහන්සේ නිසා මේ සිංහල පාලි පිරිස් සජ්ජායනාවක්. එහෙමයි. ඉස්සර මට මතකයි අපේ පියාණන් පවා පිරිස් සජ්ජායනාවලට යනවා. එහෙමයි. ඉතින් පිරිස් සජ්ජායනාව ඉතින් ඉන්නේ අර පිරි කියන කට්ටිය විතරයි අන්තිමට. නමුත් බලන්න ගුරු දේවයන් වහන්සේ ඇති කරපු ක්‍රමේ හරි අසරිමත්. එළි වෙනකම් පිරික් කියද්දී හැම තැනකම මම දැකලා තියෙනවා. බොහෝ පිරිසක් අර සිංහල පාලි පිරිත් පොත අරගෙන අර්ථ සිහි කරමින් ඊ සෑම පිරිස් සජ්ජායනාවක මහත්ය තියෙන එක්ක බුදු ගුණ, එක්ක දහම් ගුණ, එක්ක සංඝ ගුණ තියෙනවා. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ කාලේදී සිදුවෙච්ච ලස්සන සිදුවීමක්.
දහමට ගන්න මේ එතන ඇතිවෙච්ච දහම් සංවාදයක්. දැන් ඔය ආලවක සූත්‍රය, කසීභාරද්වාජ සූත්‍රය, ඊළඟට ඔය වගේ දේශනා තියෙනවා. ඊළඟට දෙව් බඹුන් එකතු වෙලා සිදුවෙච්ච සිදුවීමක විස්තරයක්. මේ මහා සමය. එහෙමයි ස්වාමීනි. તો දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කරන යම් යම් ආරාධනා ගැන ඔය ආටානාටි. එහෙමයි. එතකොට මේ වගේ දේවල් එළි වෙනකන් සජ්ජායනා කරන්න පුළුවන් නම් අපි මේ පැය 24 මුළුල්ලේම හිස් වචන කතා කර කර රටේ තොටේ සිදුවෙන හැලී කතා කර කර ඉන්න ලෝකේ මාසයකට එක සැරයක් හරි දෙසරයක් හරි අපිට එළි වෙනකන් ඒ වගේ අර්ථ සිහි කර කර පිරිත් ටිකක් කියයි ඉන්න පුළුවන් නම් ඒ වචන ටිකේ තියෙන යහපත. එහෙමයි. ඒතර ඒක මුලින්ම මේ ලෝකෙට ඇතිකලේ ගුරුදේවයන් වහන්සේනේ අපි. එහෙමයි ස්වාමී. ඒ ගුරුදේවයන් වහන්සේ ඇති වෙනකන් එහෙම ස්වභාවයක් තිබුණේ නැහැ නේ. ඒ පිරිත් කියන කට්ටියගේ පාඩුවේ පිරිත් කියනවා. අනික කට්ටිය පාඩුවේ කුස්සිය වල ඉන්නවා. දාන් අදින කට්ටිය දාන් අදිනවා. කාඩ් පැකක තියාගෙන කටයුතු කරන කට්ටිය එහෙම කටයුතු කරනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. දැන් අර එහෙම ස්වභාවයක් නැහැ නේ මහත්තයා. එහෙයි ස්වාමීනි. ඒකට හේතුව මිනිස්සුන්ට මේක වැටහෙන්න එපා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මේ පිරිසජ්ජායනින් පවා අර්ථ සිහි කර කර Tamanට මේක කරගන්න පුළුවන් නම් ඒ පිට කරන වචන ටික. එහෙමයි. ඊළඟට සමහරට අසනීප වෙච්ච වෙලාවක සිංහල පාලි පිරිත් ටිකක් ගෙදර ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් නම් බොහෝම මිහිරට. ඒ කියන වචන ටිකේ තියෙන වටිනාකම නේද? එහෙමයි. ඉතින් බොහෝ තමන්ගේ ජීවිතේ Tamanට ඒ දේවල් ටික ටික කරගන්න පුළුවනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉදින් ගිහිගෙයි නික්ම පැවිදි වන්නේ නම් ලෝ වසා ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි කියලා කියනවා. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයිද? සියලු සත්‍යයන්ට අග්‍රයි කියනවා. දැන් අතන විස්තර කරන්නේ මහත්තයා හරි පුදුමයි. දැන් මේ ශ්‍රමණ බවට පත්වීමයි ගිහි ගෙදර වාසය කියන දෙකේ වෙනස. ඒතර බලන්න මේ ගිහි ගෙවඩ පත්වීමේදී අග්‍ර බවට පත් වෙන්නේ කාමභෝගී සත්‍යයන්ට විතරයි. හැබැයි මෝහපටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙද්දී සියලු සත්‍යයන්ට අග්‍ර බවට පත් වෙයි කියනවා. සියලු සත්‍යයන්ට අග්‍ර බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ වෙනවා කියනවා, ප්‍රමුඛ වෙනවා කියනවා, උතුම් වෙනවා කියනවා, වඩා උතුම් වෙයි කියනවා. බුදුවරයෙක් වූ විට මෙය ලබයි කියනවා. බුදුවරයෙක් වුණාට පස්සේ මේක ලබනවා. ඒතකොට මේ අසහාය බලය ඇති කරගත්තේ කොමකින්ද? වචනේ. මොන වචනයකින්ද? අනිත් අයගේ හිත් නිවන, පිණිසිතවිලි උපදවන, කුසල් වඩවන, සසර දුකින් ඈතර කරවන සිතවිලි පහළ වෙන යම් වචන කියනවද? ධර්ම යාගයක් පවත්වනවද? ආන්නේ වචන වලින් ගිහිගෙදර වසද්දී කාම්භෝගී සත්‍යයන් අතර අග්‍ර බවට පත් වෙනවා. ශ්‍රමණ බවට පත් වුණාට පස්සේ ලෝභ මෝහ පටල ඉවත් කරගෙන ලෝකී සත්‍යයා මේ කාම මේ සසරේ කිඳවල දාන්නේ මෝහ පටලේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් වැටහෙන්නේ නැති මානසික ස්වභාවයක් තියෙනනේ මහත්තයා. දුක් දේ දුක් වශයෙන් වැටෙන්නේ නැහැ. අනාත්ම දේ අනාත්ම වශයෙන් වැටෙන්නේ නැහැ. ඒ වැටෙන්නේ නැති නිසා මේ සත්‍යයා හැමතිස්සෙම සසර යන දෙයට මැලිලා ගැලිලා ඉන්නේ. ඒ ඇලිච්ච ගැලිච්ච නිසා මොකද වෙන්නේ? ඒ සත්‍යයා ඒ ස්වභාවයට කියන මෝහය කියලා. ඒතකොට මේ මෝහ පටලයේ මුලින්ම මේ ලෝකේ සිඳලා බිඳලා දාන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ සසර පුරාවට මේක ධර්ම යාගයේ සිදු කළ නිසා සියලු සත්‍යයන් හට අග්‍ර බවට පත් වෙලා, උදාර බවට පත් වෙලා, ශ්‍රේෂ්ඨ බවට පත් වෙලා, ප්‍රමුඛ බවට පත් වෙලා වාසය කරනවා. ඒතර බලන්න එදා බෝසතාණන් වහන්සේ ඉපදුණු අවස්ථාවේදීම ඒ උතුම් ප්‍රකාශය කළානේ. අග්ගෝ හමස්මි ලෝකස්ස සිට්ටෝ හමස්මි ලෝකස්ස කියලා. එහෙමයි සර්. මමයි අග්‍ර බවට පත් වෙන්නේ, මමයි ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ කියලා. මේ ඉදා උපන් බිලිඳු දරුවා. එහෙමයි. අසිරිමත්. ඊට පස්සේ තියෙන බුදුරජාණන් වහන්සේ ඒ කරුණ අන්තිමට ලස්සන ගාථා කීපයක් දේශනා කරනවා. පූර්වයේහි යහපත හා ධර්මී යුක්ත වූ වචන පවසන ලද්දේ බොහෝ ජනයාට දෙලොව යහපත සැලසුවේය. එහෙමයි ස්වාමීනි. ප්‍රාණීන් හට හිත සුව ලබා දෙන්නෙක් වූයේය. එහෙමයි. නොමසුරුව ධර්ම යාගය කළේය. එහෙමයි. හේ සුචරිත කර්මයෙන් සුගතියට ගියේ එහි සතුටු වන්නේ
දෙව්ලොවෙන් චුතව මිනිස් බවට පැමිණ ලකුණු දෙකකින් යුක්ත වුණා කියන මහා පුරුෂ එහෙමයි ස්වාමීනි. උත්තම වූ ප්‍රමුඛත්වය ලබන්නෙක් බවට පත් වුණා කියනවා. කුමක්ද ඒ? උඩුවතට නැමී ගිය ලොම් ඇත්තේ වේ. ඒතර ඒ රෝම කූප පිහිටන විදියක් තමයි කියන්නේ. ඒ වගේම ගොප්පැටේ මැනවින් සොඳුරුව පිහිටියේ වේ. මසින් ලෙයින් යුතු ඔහුගේ කෙන්ඩාද සමින් වැසී ගියේ වේ. සෝබනාකාරයෙන් දිස්සූයේ වේ. එමුදු ලකුණින් හෙබිය ගිහිගෙදර වසන්නේ නම් කාම්බෝගීන් අතර අග්‍රවන්නේය. උතුම් කෙනෙක් බවට පත්වන්නේය. සකල ජම්බු ද්වීපයම දැහැමිව පාලනය කරන කෙනෙක් බවට පත්වන්නේය. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තව ලස්සන වචනයක් කියන මහත්තයා අලාමක ගති ගුණ ඇති වෙනවා කියනවා. එහෙමයි. කියලා බොහෝ අයට සාමාන්‍යයෙන් තියෙන ලාමක ගති ගුණනේ. එහෙමයි ස්වාමීනි. ඒතර අලාමක ගති ගුණ වලින් පිරුණු මේ මහෝත්තමයා ගිහි අතාරිනවා. අලාමක ගති ගුණ වලින් පිරෙනවා කියනවා. ඒ පිරුණු මහෝත්තමයා ගිහි අතෑරලා සියලුම ප්‍රාණීන් හට අග්‍ර බවට පත් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අග්‍ර බවට පත් කරන ශ්‍රේෂ්ඨම උතුම් පින්කමක් තමයි මේ තියෙන්නේ. ඒ ස්වාමීනි. තේරුණා නේද? එහේ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ආසයිනේ. ස්වාමීනි අපි දැන් කොච්චර පරිස්සම් වෙන්න අවශ්‍යයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි අපේ දරුවන්ට අපේ මිතුරන්ට අපි පවසන වචන අර්ථයක් ධර්මයක් තියෙන වචන පවසන්නේ සමහර වෙලාවට බොහොම කුඩා අවස්ථාවක. මම මේ කල්පනා කළේ මහත්තයා දැන් මිලුවත් පරලොවත් සූපත් කරන ධර්මයාගේ කරද්දී එහෙමයි. ගිහි ගෙදර හිටියෝ කාම්බෝගී සත්‍යයන්ට අග්‍ර වෙනව නම් සම්බුදු නම් සියලු සත්‍යයන් අතර අග්‍ර වෙනව නම් එහෙනම් දෙලොවම අයහපතට පත් කරවන්න බොරු කියද්දි කොහොම යද්ද එතකොට? ඒක අනිත් පැත්තනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. නීච බවට පත් කරවනවා. එහේ. අහෝ මම මේ කල්පනා කළේ සම්බුද්ධ ශාසනය විහිළුවට ගන්න මේ උදවිය කොහො කෙසේ වෙයිද? එහෙමයි ස්වාමීනි. ඒක නම් පුදුම භයානකයි මහත්තයා. එහේ. ඇයි දැන් මේ තමන් පිට කරන අයහපත් වචන අතර ප්‍රබලම පාපකර්ම වචන තමයි මහත්තයා මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ දේවල් ධර්මයේ බුදුරජාණන් වහන්සේලා සම්බුදු බවට පත් වෙලා අවබෝධ කරන ඒ නිකන් ධර්මයක් නෙවෙයිනේ මහත්තයා. එහෙමයි. මේ උත්තම ධර්මය අවබෝධ කරන්න මේ පටිච්ච සමුප්පාදය කියන ගම්භීර ධර්මය අවබෝධ කරන්න. පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න. ආයතන අවබෝධ කරන්න. සතිපට්ඨානය අවබෝධ කරන්න අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරවා කියලා කියන්නේ. එහෙමයි. එවන් අවබෝධ කළ දහමක් මේ ආවට ගියාට අරගෙන ඒව නිකන් පහත් කළ සලකමින් තමන් හුවා දක්වනකොට මහත්තේ පිට වෙන වචන තමනුත් පවේ සමාදන් වෙලා ලෝක සත්‍යයත් ඒ පවේ සමාදන් කරනකොට තමන්ට කොච්චර හානියක් ඇද්ද? එහෙමයි ස්වාමීනි. ඊ හානිය නම් හිතාගන්න බැරි හානියක් මහත්තයා. එහෙමයි. මේ ජීවිතේ කාල බිල ඉඳී එහේ. තමන්ට හිතේ තමන් නිවුණු කෙනෙක් කියලා. ඉතින් දේවදත්තත් හිටියේ නිවිච්ච වගේ තමයි. එහෙමයි. සමාධි හදාගෙන එ르දීනුත් ගියා කියනවා. එහෙමයි. එහෙම හිටපු චරිතේ නමුත් බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ගුණ කෙලසපු කෙනෙක්. එහෙමයි. ත්‍රිවිධ රත්නයෙන් බැහැර කරපු කෙනෙක්. බලන්න පොළොව පලාගෙන නිරේගී පිටි. එහෙමයි. ඒතර මේ සම්බුද්ධ ශාසනයකට සැක උපද්දනව නම් බුද්ධ ආදී උතුමන් වහන්සේට සැක උපද්දනව නම් බුදුරජාණන් වහන්සේලා බුදු මුවින් වදාළව මේ උතුම් ධර්මයට සැක උපද්දනව නම් ඒතර ඒ වගේ සැක උපද්දන කෙනෙක්ගේ වචන තමනුත් පව සමාදන් වෙලා අන් දෙව් මිනිස් ලෝකයා මේ පවේ සමාදන් කරනකොට තමන්ට මේ ජීවිතේදීම කෙසේ විපාක දෙයිද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි කාරුණික පින්වත්නි ඔබට කියන්නේ බණ අසනවා කියලා සිත සුවපත් කරගන්න ඕන කියලා සසර දුකින් ඈතර වෙන්න ඕන කියලා බොරු වලට නම් රැවටෙන්න එපා. ඔබ පවයි දන්නේ නැතුව බෙදාගන්නේ. එහෙමයි ස්වාමීනි. පව බෙදාගෙන ඒක විඳවන දවසට අනිත් එක තමයි මහත්තයා අධර්මයක් රස මුසුල්ලි වගේ අහනකොට සසර පුරාවට මහත්තයා ධර්මයකට හිත පහදින්නේ. එහෙමයි. ඇයි මනසේ සිදුවෙන සිදුවීමක් මේ මහත්තයා? එහේ. ඇයි මේ අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පුරාගෙන අවබෝධ කරපු දහමකට ගෞරව කරන්නේ නැතුව පුද්ගලික මතවාදවලට ගෞරව කර තමන්ගේ හිතින් වාසය කරනකොට හිතින් එක සමාදම් වෙනකොට
කයාතෑරලා යනවා. හිතේ අර සකස් කරගත්තු දෙයින් මහත්තයා කල්ප ගානක් ස්වාක්කාත සම්දිට්ඨික ධර්මයකට පහදින්නේ නැහැ හිතේ. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ ඇසුරකට කිට්ටු වෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි. ලේසි නෑ ඉවන් මනසකින් ඒ වගේ දෙයක් මේ දැන් මනස කියන එක පවතින මහත්තයා නීච දෙයකට දැන් පැහැදිලා නම් තියෙන ශ්‍රේෂ්ඨ දෙයකට පහදින මොහොතක් නෙවෙයි ඒක. එහෙමයි. එහෙම නේ තියෙන්නේ. එහෙ. හිතන් දැන් සාමාන්‍ය එක්කෙනෙක්ගේ අදහසකට හිත බැසගෙන නම් තියෙන්නේ ඒ වෙලාවේ තව කෙනෙක්ගේ අදහසක හිත බැසගන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ශ්‍රේෂ්ඨ ධර්මයක හිත බැස ගන්නව නම් ඒ වෙලාවේ ඉඳලා නීච දෙයින් හිත නිදහස් වෙනවා. ඒක ඔය මහා චත්තාරික සූත්‍රය විස්තර කරනවා. සම්මා දිට්ඨිය හිතේ පිහිටලා තියෙනකොට මිත්‍යා දෘෂ්ටිය ෂේ වෙලා යනවා කියනවා. එහෙමයි. එනෝක අනිත් පැත්ත ගන්නකො මිත්‍යා දෘෂ්ටියේ බැස ගන්නකොට සම්මා දිට්ඨිය හිතෙන් බැහැර වෙනවා. එහෙමයි. මිත්‍යා සංකල්ප තුළ හිත බැස ගන්නකොට සම්මා සංකල්ප වලින් හිත බැහැර වෙනවා. එන අධර්මයක හිත බැහැ ගන්නකොට ධර්මයේ හිතෙන් බැහැර වෙලා යනවා. අධර්මයක සමාදම් වෙනකොට ධර්මයේ බැහැර කරනවා. අසත්පුරුෂයාට සමාදම් වෙනකොට සත්පුරුෂයාගෙන් හිත බැහැර වෙනවා. ඒක හදාගන්න එක සසරට ගෙනියනවා. සසරෙත් මොකද වෙන්නේ? එතකොට තමන් පැටලි යනවා. ඊළඟට දැන් ওই විදියට අසත් පුරුෂයෙකුට පහදන අසත් ධර්මයකට පහදවනව නම් යම් කෙනෙක් එයාට සසර පුරාවට සත් ධර්මයට පහදින සත්පුරුෂයෙකුට පහදින දේවල් ජීවිතේට ලං වෙන්නේ නැහැ ලීසි. එහෙමයි ස්වාමීනි. ලං වෙන්නේ නැහැ. එහෙ. ඇයි ඔහු අනිත් අයගේ පුණ්‍ය සිතිවිලි කෙලසුවා. සත්පුරුෂ ඇසුරෙන් බැහැර කරා. එහෙමයි. ශ්‍රේෂ්ඨ ධර්මයකින් බැහැර කළා. බැහැර කරපු පාපයට කල්ප ගානක් යාට ශ්‍රේෂ්ඨ දහමක හිත පිහිටන්නේ. ශ්‍රේෂ්ඨ දහමකට හිත නතු වෙන්නේ. දැන් බලන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන ඒ මහා පුරුෂය සම්බුද්ධත්වයට පත් වෙලා දඹදිව් තලයේ සිසාරා නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා 1250ක් එක පිරිවරද්දී එහෙමයි. වඩිද්දී එච්චර සංඝ සන්නිපාතයක් එක වඩිද්දී නිගණ්ඨ නාථපුත්ත කියලා කෙනෙක් හිටියා. ඒ දහමට පැහැදුන්නේ නැහැ. එහෙමයි. පැහැදුන්නේ. එහෙ. එතකොට සම්මා සම්බුදු නොවි සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට බොරුවට ප්‍රතිඥාවක් දෙනව නම් අර සම්මා සම්බුදු වුණ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට එන්නත් බෑ කියනවා. එහෙමයි. හිස ගැලවිලා වැටෙනවා මහත්තයා. ඒ නිසා කවදා බුදුවරුවත් ඒ වගේ ප්‍රලාප දොඩන අයගේ ඉස්සරහට යන්නේ වඩින්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම ඒක දේශනාව එක තැනක තියෙනවා එහෙම. එහෙ. එයා ඒ වගේ වැරදි දෘෂ්ටියක් දරාගෙන ඒ සිත අතාරින්න නැත්තම් ඒ වචන අතාරින්න නැත්තම් එහෙමයි. ඒ සිත අතාරින්න නැතුව වචන අතාරින්න නැතුව මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට යනවා කියලා හිතුවොත් බෙල්ල ගැලවිලා වැටෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. කරුණා බුදුවරුන්ගේ ආශ්චර්යය. එහෙමයි. ඊළඟට ඒ වගේම තමයි දේශනාවක තියෙන මහත්ය හරි අසිරිමත් ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ එක්තරා අවස්ථාවක ඔය මේ යම් කෙනෙක්ගෙන් වාදයකට ඇවිල්ලා ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ. එහෙමයි. කරුණු කියලා දීලා මෙයා උත්තර දෙන්නේ නැහැ සත්‍යක. එතකොට මේ යක්ෂයෙක් ඉන්න උඩ පහළ වෙනවා. බුදුවරු ප්‍රශ්නයක් අහද්දී අවස්ථා 3කට වඩා පිළිතුරු නොදුන්නොත් අර යක්ෂයා මේ ගහලා මරනවා කියනවා. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේ කියලා කරන එකක් නෙමෙයි ඒක. බුදුවරුන්ගේ මහා කරුණාවට සිදුවෙන අසිරියක් තමයි මහත්තයා මොකද්ද? විහිස වෙන්න දෙන්නේ. එහෙමයි ස්වාමීනි. විහිසෙන්න දෙන්නේ. ඉවන් මහා කාරුණික චිත්තසංතානයක් දරාගෙන හිට මහෝත්තමයේ දහමක් විනාශ කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඉවන් විකෘති දහමකට අනිත් අය පහදවනවා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන අයට කොහොම ඇද්ද මහත්තයා? එහෙමයි. ඒතර මේ ප්‍රෞಢ ඉතිහාසයක් සම්බුද්ධ ශාසනයේ බබලවන ඉතිහාසයක්. ඒතර පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ මේ උත්තම දායාද ලංකාවට ගෙන ආපු මහෝත්තමයගේ. ඒ චරිතා ප්‍රදාන කෙලසන ඒ අසත්පුරුෂ ප්‍රජාවට කොහොම ඇද්ද? එහෙමයි ස්වාමීනි. කල්පනා කරලා බලන්න. එහෙ. ඒතර මේ වගේ වචන කියන අයට කල්ප ගානකට මහත්තයා මේ සත්පුරුෂ දහමකට හිත පිහිටන්නේ. එහෙමයි. සත්පුරුෂ දහම කඩු ගානේ කන් දෙකින් ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. එහෙමයි. ඒක තමයි සම්දිට්ඨික විපාක.
ඒ තරම් බරපතලයි. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නය විශේෂයි නම් කවදාවත් තමන්ගේ ජීවිතේ තමන්ට බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගැන හිත පහදව ගන්න බැරි නම් ඒක තේරුම් ගන්න තමන්ගේ හිතේ තියෙන දුර්වලතාවයක්. ඒ පිරිසුද්ධාම දැන් මේ තියෙනවා දීඝනිකායේ තියෙන මේ පිරිසුද්ධාම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා සංයුත්ත නිකායේ පිරිසුද්ධාම අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ දායාද අපට දීපු දායාද ඒ විදිහටම තියෙනවා. තමන්ගේ සිත පහදින්නේ නැත්නම් තමන් දැනගන්න මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් කියලා. තමන්ගේ හිතට ඒක සංවේදී වෙන්නේ නැත්නම් තමන්ගේ හිතට වැටහෙන්නේ නැත්නම් තමන් දැනගන්න තමන්ගේ අඩුවක් කියලා. එහෙමයි ස්වාමීනි. ධර්මයට ගරහන්න එපා. මොකද මේ ධර්මයේ වැටහෙන්න නම් ඒ හිත එක පැත්තකින් සත්පුරුෂ වෙන්න ඕන, ගුණ සම්පන්නකම් වැඩෙන්න ඕන. ඒ ගුණවත්කම් වැඩෙනකම් මේ ධර්මයට පහදින්නේ නැත. කොච්චර කියෙව්වත් දැනුම එකතු වෙනවා. සමහරට අවුරුදු 20 ගණන් 30 ගණන් ඔබ කටපාඩම් කරලා මේ කටපාඩනුත් කරලා ඇති. සමහරට ඔබට වැටෙන්නේ වැටහුන්නේ නැතු පමණින් තමන්ට හේ ප්‍රසාදයක් ඇති නොවුණු පමණින් විශ්වාසයක් ඇති නොවුණු පමණින් ඒක හිතේ තියෙන අඩුපාඩුවක් බවයි තමන් තේරුම් ගන්න. ඒවා නීවරණ වල ස්වභාවය මහත්තයා. එහෙමයි ස්වාමීනි. හැබැයි මේ නීවරණ කියන දේවල් කාලයක් මේ දහමට දීපු දාගෙන මේමයි සත්‍ය මේමයි සත්‍ය කියලා අදහාගෙන නැවත නැවත කියවනවා නම් නැවත නැවත අහනවා නම් නැවත නැවත ගෞරවයක් උපද්දනවා නම් කන් යොමු කරනවා නම් කාලයක් යනකොට මේ මහත්ය නීවරණ දුර වෙලා හිත පහදිනවා. එහෙමයි ස්වාමීනි. සමහරලාට සමහර අය ඉන්න අවුරුදු 10 15 කියද්දි කටපාඩම් වෙලා විතරයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙයි. සමහර අය මේ සූත්‍ර පිටේ කටපාඩම්. එහෙයි. ඉස්සර මම දැකලා තියෙනවා සමහර වෙ මේ හාමුදුරුවරු මේ සූත්‍ර පිටේ කටපාඩමින් මේ ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා කියනවා. එහෙමයි. දැන් ඒගොල්ලන්ගේ අදහස් වෙනස්. ඒතර මම කල්පනා කළා ඉස්සර සූත්‍ර පිටකේ කියපු අය දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බලනකොට දැනුම තියෙනවා. ඒ දැනුමෙන් ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් ඇති වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. අර දේවදත්තට වෙච්ච වැඩේ. එහෙයි. එතකොට ශ්‍රද්ධාව ඇති වෙයි. ශ්‍රද්ධාව කියන්නේ විශේෂ ගුණයක් මහත්ය හිතේ. ස්වාමීනි හරි අසිරිමත් දැනුමෙන් තොරව ශ්‍රද්ධාවට පැමිණීමෙන් තමන් තුළ ගුණය ඇතිවීමෙන් අවබෝධය ප්‍රඥාව වැඩෙන ආකාරය ඒක හරි අසිරිමත් මහත්ය. ඒක ඉතින් සත්පුරුෂ මම කියන්නේ ඒක නිතර කියන වචනේ සත්පුරුෂ බවත් ඒක වෙන්නේ මහත්ය. එතකොට මේ සත්පුරුෂ බවට ලස්සන වචනයක් කියන කීටාගිරි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මොකක්ද? මම කිසි දෙයක් නොදනිමි. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා සේක. එහෙමයි. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ වන සේක කියලා යම් ශ්‍රාවකයෙක් හිත හිතා ශ්‍රද්ධාවෙන් තෙතබරිත වුණොත් අන්නේ ශ්‍රාවකයට නම් මේ ධර්මයේ හිත පිහිටනවා කියලා. එහෙමයි ස්වාමීනි. අන්නේ ගුණේ නෑ මහත්තයා. ඒ ගුණේ නෑ. මේ දහම උනත් කියෝලා දැනුම ටික ඇති වෙලා දැනුම මිනිස්සුන්ට බෙදනකොට මිනිස්සු ටික එකතු වෙච්ච ගමන් අරයට දැනුමින් එයා මේ මොකද්ද කියන්නේ රැවටෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් එහාට ශ්‍රද්ධාවක් මන් දියුණු කරගන්න ඕන කියන තැනට එන්නේ නෑ එයා. එහෙමයි. මේක නුවණින් විමසලා මම සිහිය දියුණු කරගන්න ඕන කියන තැනට එන්නේ නෑ මහත්තයා. එහෙමයි. මේක දියුණු කළා මං අකුසල් දුරු කරන්න ඕන කුසල් වඩන්න ඕන කියන තැනට එන්නේ නෑ එයා. එහෙමයි. මම ප්‍රඥාව වඩන්න ඕන සමාධිය වඩන්න ඕන කියන තැනට එන්නේ නෑ එයා. ඉතින් ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැතුව මේ ධහම කොහොමද ස්පර්ශ වෙන්නේ? එහෙමයි ස්වාමීනි. ධහමෙන් කොහොමද හිත සංවේදී වෙන්නේ? එහෙයි. එතකොට එයාට දැනුම විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? එයා බලනවා මේ ධහම එහෙනම් මේක වැරදිලා. මේක වැරදිලා මේක වැරදි එකක් කියලා ඊට පස්සේ තවත් බොරුවක් කියාගෙන ගිහින් පව් කරගන්නවා. එහෙමයි ස්වාමීනි. සමහර මට කල්පනා වුණා එහෙම වෙනවත් ඇත්තේ පෙර සසරේ කරපු පව් නිසා දන්නෙත් නැහැ. සමහර පෙර සසර වලත් මේ උත්තම ධර්මයේ මේක බොරුවක් කියලා ගරහගෙන ගියත් දන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ආර්ය උපවාද කියන මේ මහත්ය බරපතල කර්මනේ. එහෙමයි. ශ්‍රේෂ්ඨ දෙයකට ශ්‍රේෂ්ඨ දෙයක් නෙවෙයි කියනවනම් සාරවත් දෙයට සාරවත් දෙයක් නෙවෙයි කියනවනම් එහෙමයි. ගම්බීර දෙයකට ගම්බීර දෙයක් නෙවෙයි කියනවනම් අනුත්තර දෙයකට අනුත්තර දෙයක් නෙවෙයි කියනවනම් විනයට අවිනය කියනවනම් ධර්මයට අධර්මයක් කියනවනම් එතකොට මොකද වෙන්නේ? ඒ කෙනාට සසරේදී සමහරට ධර්මයේ මුණ ගැහෙනවා කටපාඩම් වෙනවා. හැබැයි මේ ධර්මය අවබෝධ කරා යන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මය අවබෝධ කරා යන්නේ. එහෙයි. එහෙනම් මේ ගරහන බව සත්පුරුෂයෙකුට සත්පුරුෂ දහමකට සත්පුරුෂ දහම කියලා දෙන උතුමන් වහන්සේලාට ගරහන බව බොහෝ කලකට
ඒ සත්පුරුෂ දහමේ හිත නොපිහිටන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකේ ධම්මපදේ ගාථාවක් තියෙනවා මේ සාරංච අසාරචු සාරවත්දී අසාර විදියට ගන්නව නම් අසාරදී සාරවත් විදියට ගන්නව නම් අන්නේ මිත්‍යා සංකල්ප වලින් පිරුණු මනසින් යුතු කෙනා අධිගමයකට යන්නේ නැහැ කියනවා. ශ්‍රේෂ්ඨ දෙයක් ස්පර්ශ කරන්නේ නැහැ කියනවා. දැන් සමහර අය ඉන්නෝනේ මහත්තයා මේ කොච්චර වැදගත් දේවල් තියෙනවා. එහෙමයි. වැදගත් දේ ඇස් දෙකට පෙනෙද්දි කන් දෙකට ඇහෙද්දි නොදගත් දෙයක් පස්සේ යනවා. සත්පුරුෂයා මේ ළඟම හැප්පි හැප්පි ඉන්නවා. හැප්පි හැප්පි ඉඳිද්දි මේ බාහිරින් අසත්පුරුෂයෙකුට පහදිනවා. හරි පුදුම වැඩක් ඒක. බුදුරජාණන් වහන්සේ කාලේ සුණක්කත්ත කියන්නේ එහෙම කෙනෙක් මහත්තයා. සුණක්කත්ත බුදුරජාණන් වහන්සේ මුල් කාලේ උපස්ථාන කළා තියෙනවා. එහෙමයි ස්වාමීනි. උපස්ථාන දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන පිටිපස්සේ යනවා. එහෙමයි. යද්දී ශාස්ත්‍රුන් වහන්සේගේ පිටිපස්සේ යන්නේ. තුන්ලෝ දිනපු මහා මුනිවරයාගේ පිටිපස්සේ යන්නේ. දෙව් මිනිස් ලෝකයේ සසර දුකින් එතර කරපු ශාස්ත්‍රුන් වහන්සේගේ පිටිපස්සේ යන්නේ. යද්දී හෙළුවෙල්ලෙන් ඉන්න මේ තාපසෙක් දැකලා හිතනවා සුඳුරු ගතිය ඇති රහතන් වහන්සේ නම. කොහොමද මේ අසත්පුරුෂ භවී තියෙන භයානකම? එහෙමයි. අහෝ ඒ නිසා පින්වත්නි බොහොම අනුකම්පාවෙන් කියන්නේ මේ. ඔබට බොහොම අනුකම්පාවෙන් කියන්නේ ඒ නිසා මේ සත්පුරුෂ ධර්මය බුදුවරුන්ගේ ශ්‍රීමෝ මඩලින් වදාළ ධහම මේ දීඝනිකායේ තියෙනවා. එහෙමයි. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. අංගුත්තර නිකායේ මේ බුදු වදන්නේ අයුරින්ම තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ පිරිසිදු විදියට මේ ධහම අපට දායාද කරලා තියෙනවා. එහෙමයි. අතීතයේ හිටපු සංඝ පීතෘන් වහන්සේලා මේ සූත්‍රයයි මේ අටුවාවයි කියලා පැහැදිලිව වෙන් කරලා ගෙනත් තියෙනවා. ඒ නිසා මේක වරද්ද ගන්න එපා මේ වෙලාවේ. ඔබට මේ ධහම වැටහෙන්නේ නැත්නම් වැටහෙන තැනකින් කියවන සමහර සංයුත්ත නිකායේ කියද්දී පාට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් ප්‍රඥාව මෝරලා නැත්තම්. එහෙමයි ස්වාමීනි. හැබැයි සම්බුද්ධ ශාසනයේ අසිරිය සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිය ගැන හිත පහදව ගන්න පුළුවන් නම් කියවලා බලන්න දීඝනිකාය. ඔබට ප්‍රඥා ගෝචර කෙනෙක් නම් ප්‍රඥාවෙන් කියන කරුණ වැටහෙනවා නම් කියවන සංයුත්ත නිකාය. සංයුත්ත නිකාය දෙකේ තියෙන වටිසමුප්පාදේ. තුනේ තියෙනවා පංච උපාදානස්කන්ධය, හතරේ තියෙනවා ආයතන පිළිබඳ, පහේ තියෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. එහෙමයි. ඉතින් ඒ නිසා මේ සොඳුරු දහම තියෙනවා. ඒ නිසා මේ සොඳුරු දහම මගහැර ගන්න එපා. සොඳුරු දහමට මේ ජීවිතේ කොහොම අමාරුවෙන් හරි අහලා හිත පහදව ගන්න. මේ සූත්‍ර දේශනා කියවද්දී ඔබේ හිතේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය කියලා හැඟීමක් ඇති වෙනවා නම් ඒ වැඩෙන්නේ සෝතාපට්ටි අංගයි. එහෙමයි ස්වාමීනි. සෝතාපට්ටි අංග වැඩෙන්නේ ක්‍රමයටයි මහත්තයා. එහෙමයි. මේ සූත්‍ර දේශනා කියවන්න යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සියල්ල අවබෝධ කරපු කෙනෙක් කියන හැඟීම හිතේ උපදිනවා නම් සූත්‍ර දේශනාවක් කියවද්දී එහෙමයි. ඔබ මාර්ගයේ ඉන්න බව මතක තියාගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ උතුම් ධහම නම් මනාකොට දේශනා කරපු එකක් ආවට ගියාට කියපු එකක් නෙවෙයි කියන හැඟීම ඔබේ හිතේ ඇති වෙනවා නම් ඔබේ සෝතාපට්ටි අංග වැඩෙනවා. එහෙමයි. ශ්‍රාවක සංගරුවන නම් ඒකාන්තයෙන් මේ ධහම පුරුදු කළා. භාග්‍යතුන් වහන්සේ දීප උදාගෙන රාග දේශමෝ ඒකාන්තයෙන් දුරු කරනවා. එහෙමයි. අනේ ඒකාන්තයෙන් ශ්‍රාවක සංඝරත්නය නම් සුපටි පන්නමයි කියලා ඔබට හැඟීමක් ඇති වෙනවා නම් ඔබේ සෝතාපට්ටි අංගය වැඩෙන්නේ. එහෙමයි. ඒ නිසා ඒ ඔබ දිගටම අනුගමනය කරමින් යන්න ඔබ මාර්ගයේ ඉන්නවා. මේ ගොඩාක් අයට වෙලා තියෙන මාර්ගේ වැඩෙනවද නැද්ද කියලා දන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ. එහෙමයි. ඒ දන්නේ නැති නිසා තමයි මේ විවිධ දේවල් වලට පැටලීලි වලට අහු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ Tamanට උදාර ජීවිතයක් ලැබිලා තියෙන මේ මනුෂ්‍ය සම්පත, ඒ මනුෂ්‍ය සම්පතත් මේ ලංකාවේ ලැබිලා තියෙන එක මහා දුර්ලභ දෙයක්, වාග්ය දෙයක්. එහෙමයි සර්. ඒ වගේම තමයි මේ සොඳුරු දහම නැවතත් ඇහෙන, නැවතත් ඉස්මතු කළ දෙන කාල පරිච්ඡේදයක ඔබ ඉපදිලා ඉන්නවා. ඒක මහා වාග්යක්. මෙයයි ඔබ කළ යුත්තේ, මෙයයි දහම, මෙයයි අධර්මයේ කියලා ඔබට කියලා දෙන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා පින්වත්නි, ඔබ වාග්යවන්ත උදාර ජීවිතයක් ලැබලා තියෙන්නේ. ඉතින් මේ උදාර ජීවිතය උදාර බවින් යුතුව මැරෙන්නටම, සුගති සම්පත් හිමි කර ගන්නටම, ඒ උදාර බව රැක ගන්නට, ඒ උදාර ජීවිතය ආරක්ෂා කර ගන්න. ඉතින් ඒ නිසා මේ රැස් වෙච්ච පිනත් මේ පින්වත් සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ පිනෙන් මේ පින්වත් සියලු දෙනාට උදාර ජීවිතය රැකගෙන, සුගති සම්පත් හිමි කරගෙන, සසර දුකින් ඈතර වෙන්න
මේ රැස් කළ පින් හේතු වාසනා වේවා කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසහාය අසම සම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මහා කාරුණිකයන් වහන්සේ පිළිබඳව අප හැමදෙනාගේ සිත් සතන් පහදා වදාලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට ඉතින් අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් පින්වන්ත මහා සංඝරුවන වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අප්පමාදේන සම්පාදේත කියන උතුම් ධර්ම දේශනා මාලාවට අනුග්‍රහ කරන්නේ කැනඩාවේ විනිපෙග් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ ධනංජය සහ මිහිරි යන පින්වතුන් විසින්. ඒ පින්වතුන්ගේ උදාර අරමුණ වෙලා තියෙන දෙවියන්ටත් පරම පූජනීය මේ පිවිතුරු දහම නිර්මල දහම අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ දහම ඒ අයුරින්ම නිර්මලව කාලේ වැලිතලාවෙන් වැසී තිබුණේ දහම නැවතත් අපට ඉස්මතු කරලා දුන්නු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා වරණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළේ සොඳුරු නිදානය අපට ඉස්මතු කර දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් එය අපට නැවත නැවත ඉස්මතු කළ දෙන මහා සංඝරුවනටත් ලෝකවාසී ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනටත් සදහැවත් ගිහි උපාසක උපාසිකාවන්ටත් විශේෂයෙන් අද දවසේ මේ ධර්මානුශාසනාව සඳහා උපකාර කළේ පින්වත් මහත්මාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සිළු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ටත් මහමෙවුනා ඒ පින්වත් අනගාരികා මෑණිවරුන්ට ඒ වගේම තමයි පැවිදි අපේක්ෂක දුවදරුවන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. බොහෝ කල ගෞතම බුද්ධ ශාසනය මේ දෙව් මිනිස් ලෝකයාට පතුරවන්නට කටයුතු කරමින් උතුම් පින් දහම් රැස් කරමින් සුගති සම්පත් හිමි කරගෙන සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්ව දරූ සියලු පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත සිටින දෙමව්පියන්ට පවුලේ සියලු දෙනාටම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් ඒ වගේම මේ පවුල් සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ උතුම් ධහමින් සැනසෙන්නටම මේ රැස් කළ පින් මේ පින්වත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පවසා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කැනඩාවේ විනිපෙග් මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් ධනංජය එවැගේම මිහිරි යන ඒ පින්වතුන්
හැමදෙනාම අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනා සමග. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කර ගැනීමට 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසා දැනුම්මත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාමුලටම පැමිණ ජීවිත ශ්‍රද්ධාවෙන් පුරවා ගන්න ඔබට අවකාශ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.